समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ කර්මය සහ කර්මඵලය පිළිබඳව මනා අවබෝධයක් සහ විශ්වාසයක් නැති, එනිසාම සිල් ආරක්ෂා කරන්නෙත් නැති, දන් දෙන්න උනන්දුවක් දක්වන්නෙත් නැති, දන් දෙන සිල් රකින අය නොයෙක් කරුණු කාරණා දක්වමින් නොයෙක් උපාය යොදමින් ඒ පුණ්‍ය කර්ම වලින් වළක්වමින් කටයුතු කරන අයට මේ සංසාරයේ මොන වාගේ තැනක් අනාගතයේ උරුම වෙනවද කියන කාරණාව පැහැදිලි කෙරෙන පේතවත්තු පාළියේ සඳහන් වෙන ධනපාල කියන පේතවත්තුවෙන් තමයි අද ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ ඉන්න කාලේ ධනපාල කියන එක්තරා ප්‍රේතෙක් අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්න යෙදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් දසන්න කියන රටේ ඒරකච්ච කියන නුවර ධනපාල කියලා සිටුවරයෙක් ඉඳලා තියෙනවා. මේ සිටුවරයා ශ්‍රද්ධාව නැති කෙනෙක්. ඒ වගේම තද මසුරු පුද්ගලයෙක්. කුසල ධර්මයන්ගේ විපාක නැහැ කියන මිත්‍යා ලබ්ධියකින් නාස්තික දෘෂ්ටියකින් යුක්තව තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ සිටුවරයා පස්සේ කාලේ මරණයටපත් වෙලා වැලි කාන්තාරයක
ප්‍රේතෙක් වෙලා උප්පත්තිය ලැබුවා. සඳහන් කරනවා තල් ගහක් වාගේ උසයි කියලා. ඊටා විරූපී මූණක්, ඊටාම රළු ශරීරයක් මේ ප්‍රේතයාට උරුම වෙලා තිබුණා. ඇටකෝටු පෑදිලා, නහරවැල් ඉලිප්පිලා, මේ ඉලෑට ඉහළට ඉස්සිලා හොඳට මතුවෙලා පේනවා. 55 අවුරුද්දක් තිස්සේ එකම පැම්පොදක්වත් බත් හුලක්වත් ලැබිලා නැහැ. අවුරුදු 55ක්ම එක දිගටම සාපිපාසාවෙන් පීඩා විඳිනවා. ඒ නිසා උගුර කට වේලිලා, තොල් දිව ආදිය වේලිලා, සාපිපාසාවෙන් උපරිම පීඩාවක් විඳ ඉන්නවා. පින්තුනි, මනුස්ස ලෝකේ නම් සඳහන් කරනවා ආහාර පාන නැත්තම් දවස් 7කට වඩා ජීවත් වෙන්න බෑ කියලා. දෙවියන් පිළිබඳව සඳහන් කරනකොටත් පැහැදිලි කරලා තියෙනවා. දවසකට එක වේලක්වත් ආහාර ගන්න ඕනේ. එහෙම නැත්තම් දෙවිය ජීවි ලෝකෙන් චුත වෙනවා කියලා. ඒක චුත වීමට හේතුවක්. නමුත් එතකොට මේ പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්න අය බුද්ධාන්තර ගණන් බඩගින්නේ ඉන්නවා. එතකොට ඒ අය එහෙම මැරෙන්නේ නැද්ද? ඇයි ඒ අය මැරෙන්නේ නැත්තේ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න තියෙන්නේ තමන් කරගත්ත අකුසලයාගේ බලවත් බව. ඒක තමයි විඳවීම. වේලක් දෙකක් ආහාර නැති වුනහම අපිට මොනතරම් අපහසුතාවයක් දැනෙනවද? පින්නතුනි, හිතන්නකෝ 55 අවුරුද්දක් කෑම වතුර දෙකම නැතුව මොන පීඩාවක් විඳිනව ඇද්ද කියලා. පින්නතුනි, මේ ප්‍රේතයා මෙහෙම සාපිපාසාදී දුකින් පීඩා විඳ ඉන්න කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට මේ ලෝකේ උප්පත්තිය ලැබලා සුදුසු කාලයේ ගිහිගෙයින් අබිනිෂ්ක්‍රමණය කරලා උතුම් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන ලෝ සතුන්ට ධර්මයේ දේශනා කරමින් වැඩ ඉන්න කාලේ සවැත් නුවරම ජීවත් වෙච්ච වෙලෙන්දු පිරිසක් කරත්තවල බඩු පටවගෙන උතුරු දිහාවට වෙළඳාම ගියා. මේ වෙලෙන්දු තමන් අරගෙන ගියපු බඩු බාහිරාදියේ නොඑක් දේවල් ඒ ප්‍රදේශවල විකුණලා ඒ ප්‍රදේශවලින් තමන් අරගත්ත අනික් බඩු බාහිරාදිය නැවත රතවල පටවගෙන මේ වාලුකා කාන්තාරයේදී නැවත වතාවක් සවැත් නුවරට එන්න පිටත් වුණා. ඉතින් කාන්තාරයේ එනකොට රාත්‍රියේ එළඹිච්ච නිසා මේ වෙළඳ පිරිස තීරණය කළා සුදුසු තැනක් හොයාගෙන අද රාත්‍රියේ අපි නතර වෙමු. මෙයට හම්බුණා වතුර නැතුව වේලිලා ගියපු ගඟක්. මේ අය තීරණය කළා මේ ගඟ අසබඩ අපි අද නවාතෙන් අරගමු රාත්‍රියේ. එහෙම හිතලා ගොනුන්ගේ විය කරල ඉහලා සුදුසු තැන්වල බැඳලා අරගෙන ගියපු සත්ව ආහාර මේ ගොනුන්ට කෑමට දීලා මේ විවේක අරගෙන විවේකීව ඉන්න වෙලාවේ අර ධනපාල ප්‍රේතයා මේ වාලුකා කාන්තාරේ තමයි ඉන්නේ. මේ ප්‍රේතයා මේ ගඟ ළඟට එනවා වතුර ටිකක් හොයන්න. නමුත් අපි සඳහන් කළානේ ගඟ දැන් වේලිලා තියෙන්නේ, ගඟ හිඳිලා. ඉතින් මෙයාගේ පිපාසයේ නිමා ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ එතනින්. නමුත් අතිශයින්ම පීඩිතයි. ඒ පීඩාව දරා ගන්න බැරුව ඔහු මේ ගඟ ළඟ ඇද වැටෙනවා. මේ වෙළඳ පිරිසට මේ ප්‍රේතයා දකින්න ලැබෙනවා.
ඉතින් සාමාන්‍ය අපිට ප්‍රේතයෝ පේන්නේ නැහැ. නමුත් කිනම් හෝ විශේෂ හේතුවක් නිසා මේ ඇයිට මේ ප්‍රේතයව දකින්න ලැබෙනවා. ඉතින් ඊටාම පුදුම සහගතයි. ඒ වගේම හරි භයානක පෙනුමයි. සමහර වෙලාවට පින්නතුනි මේ ධනපාල සිටුවරයා අද මේ ප්‍රේතයා වෙලා ඉන්නේ සිටුවරයන්නේ. ඒ සිටුවරයා එදා යම් විදිහකට කටයුතු කළාද ඒ විදිහටම කටයුතු කරන අය ඊට පස්සෙත් ඕන තරම් ලෝකෙ හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙම අය ඕන තරම් හිටියා. එදා විතරක් නෙමෙයි අදත් එහෙම අය ඕන තරම් ඉන්නවා. ඉතින් මේ වාගේ දරුණු අකුසල කර්ම සිද්ධ කරගෙන මේ තරම් භයානක දුක් වලට මූණ පාණ්ඩ සිද්ධ වෙන බව ලෝක සත්‍යයට ප්‍රත්‍යක්ෂ කරලා භාග්‍යතුන් වහන්සේගෙන් දේශනා කරවන්න හේතුවක් සැපයීම සඳහාම දේශනාවකට මාතෘකාවක් සැපයීම සඳහාම මේ වාගේ අවස්ථාවන් වල මේ ප්‍රේතයන් මිනිසුන්ට පෙනී සිටිනව වෙන්නත් පුළුවන්. දැන් මේ වෙළඳ පිරිස මේ ප්‍රේතයාව දැකපු නිසානේ මේ කාරණාව අපට දැනගන්න ලැබෙන්නේ. මේ ධර්ම දේශනාව අපට කරන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. මේ සම්බන්ධ කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ වෙලෙන්දු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කරපු නිසානේ. ඒ නිසා අපටම සරණක් පිහිටක් වෙනුවෙන් මෙවන් අවස්ථාවන් උදා වෙනවා වෙන්නත් පුළුවන්. ප්‍රේතය ඇද වැටෙනවා දැකපු වෙළඳ පිරිස ප්‍රේතයා ළඟට ගිහිල්ලා කතා කළා. කතා කරලා අහනවා විලි වහගන්න ඇඳුමක් නැතුව විරූප වෙච්ච කෙසඟ වෙච්ච නහරවැල් ඉලිප්පුන ශරීරයේ ඉහළට උස් වෙලා මතුවෙච්ච ඉලයට ඇතුව මහත් දුකක් වින්දනය කරන ඔබ කවුද කියලා ප්‍රේතයාගෙන් අහනවා. ඒ වෙලාවේ ප්‍රේතයා උත්තරයක් දෙනවා. සත්පුරුෂවරුනි මම പ്രേත ලෝකයේ ඉපදිලා දුකටපත් වෙච්ච කෙනෙක්. පව් කරලා මිනිස් ලෝකෙන් චුත වෙලා പ്രേත ලෝකයට ඇවිල්ලා නිමක් නැති මහා දුක්ඛන්දරාවල් විඳින කෙනෙක්. පින්නතුනි මෙහෙම කියහම මේ වෙළඳ පිරිස പ്രേතයාගෙන් අහනවා මේ වාගේ හිතාගන්න බැරි තරම් මහා දුකක් විඳිනේ කරන ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිතින් කයින් වචනයෙන් මොන මොන විදිහේ අකුසල් රැස් කරලාද මේ වාගේ දුක්ඛිත ආත්ම භාවයකට ආවේ කියලා. ප්‍රේතයා සඳහන් කරනවා කයින් වචනයෙන් මනසින් මං බොහෝ අකුසල් කරගත්තා. ප්‍රේතයා තමන්ගේ අතීත ජීවිතේ නැත්නම් මනුස්ස ලෝකේ ගත කරපු ජීවිතේ පිළිබඳව සම්පූර්ණ තොරතුරු මේ අයට කියනවා. අතීත ජීවිතය ගැනත් කියනවා. වර්තමාන විඳින දුක්ඛන්දරාව ගැනත් කියනවා. අනාගතේ Tamanට වෙන්නේ මොකක්ද කියන එකත් මේ പ്രേතයා විසින්ම මේ පිරිසට පැහැදිලි කරලා දෙනවා. പ്രേතයා සඳහන් කරනවා සත්පුරුෂයිනි අතීතයේ දසන්න කියන රටේ දසන්න කියන රජුරු රාජ්‍ය කරන කාලේ ඒරකච්ච කියන ප්‍රසිද්ධ නුවරක් තිබුණා. ආන්ගේ නගරේ සිටුවරේ කැටියට තමයි මම ජීවත් වුනේ. ඒ කාලේ මගේ නම ධනපාල. මට බොහෝ සම්පත් තිබුණා. කරත්ත 80ක් පුරවලා මට අමුරත්තරන් තිබුණා. ඒ වගේම කරත්ත 80ක් පුරවලා මට කහවණු තිබුණා. තවත් බොහෝසේ මට රත්තරන් තිබුණා. මුතු වෛදූර්ය මාණික්‍ය මට ඒ වගේ අඩුවක් තිබුණේ නැහැ. ඒ තරම්ම මහා ධනවතෙක් වුණත් මට දන් දෙන්න කැමැත්තක් ඇති වුණේ නැහැ.
ආහාර පාන හොයාගෙන තනින් තන ඇවිදින යාචකයෝ මම දකී කියලා මං ආහාර අනුභව කරනකොට gedara dora වහගෙන තමයි ආහාර අනුභව කෙරුවේ. ඔවුන් දැක්කොත් ඔවුන්ට දෙන්න වෙයි කියලා හිතපු නිසා මට ශ්‍රද්ධාවක් නම් තිබුණෙම නෑ. ඊ타මත්ම ලෝභ ජීවිතයක් මට තිබුණේ. යම් කෙනෙක් දන් දෙනවා දැක්කහම මට ඇති වෙන්නේ කේන්තියක්. මං ඕන් හොයාගෙන ගිහිල්ලා උන්ට තර්ජනය කරනවා. දන් දෙන්න එපා කියලා කියනවා. පින් කරන්න එපා කියලා කියනවා. දන් දීලා කාටද හරි ගියේ? දන් දුන්න අයට මොනවද ලැබුණේ? මං ඒ අයගෙන් ප්‍රශ්න කෙරුවා. මේ සිල් ආරක්ෂා කරාම මොනවද ලැබෙන්නේ? සිල් ආරක්ෂා කරන අය මොනවද ලබලා තියෙන්නේ? සිල් රැකීම ඊටම නිෂ්ඵල දෙයක්. ඒක වැඩක් නැති දෙයක්. බොරු මහන්සියක්. අනවශ්‍ය වැඩක්. මේ ආදි වශයෙන් මිනිස්සු සීලයෙන් ඈත් කරන්න මං නොඑක් දේවල් කීවා. නොඑක් දේවල් කළා. දානෙනුත් ඈත් කළා. සීලෙනුත් ඈත් කළා. ඒ විතරක් නෙමෙයි. මිනිස්සු පින් සලකාගෙන හදලා තිබිච්ච දානශාලාවල් මං විනාශ කළා. පැන් ශාලාවන් මං විනාශ කළා. මිනිස්සුන්ට ගමන් කරන්න බැරි තැන්වල ගමනාගමන පහසුව සඳහා හදලා තිබිච්ච ඒ දඬු පාලං ආදී දේවල් මං විනාශ කරලා දැම්මා. පළතුරු යන් මල් වතු මේ වාගේ දේවලුත් මං විනාශ කෙරෙව්වා. ඒ කාලේ මම මගේ ජීවිතය තුළින් රැස් කරගත්ත කුසලයක් නෑ. හැබැයි මම රැස් කරගත්ත අකුසල කර්ම නම් බොහෝම තිබුණා. ආන්ගේ අකුසල කර්ම වල විපාකයක් හැටියට මම මනුස්ස ලෝකෙන් චුත වෙලා මේ പ്രേත ආත්ම භාවය ඉපදුනා. සාපිපාසා දෙකින් අද පීඩා විඳිනවා. යම් කාලයක මම මරණයටපත් වුණාද එතන ඉඳලා මේ වෙනකොට අවුරුදු 55ක් සම්පූර්ණ වෙලයි තියෙන්නේ. මේ 55 අවුරුද්ද මුලාවට පුරාවටම මට බත් සරලුවක්වත් ලැබිලා නැහැ. මට වතුර පොදක්වත් ලැබිලා නැහැ. එහෙම දෙයකින් පවා මේ දුක්ඛිත පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්න මට අවස්ථාවක් ලැබුණෙම නැහැ. හිතේ ඉපදිච්ච ලෝභය නිසා තවත් කෙනෙකුට කිසිම දෙයක් දාන චේතනාවෙන් දෙන්නේ නැතුව මේ ලෝකේ යමෙක් කටයුතු කරනවා නම් ඒක මේ සංසාරේ මහ විනාශයක්මයි. പ്രേත ලෝකේ ඉපදිච්ච പ്രേතයන්ට මහත් වෙනසීමට කරුණක් වෙන්නේ එකක් තමයි දන් නොදීම. පින්තුනි දන් දීපු නැති නිසා ආහාර ලැබුණෙත් නැහැ. ආහාර පාන නැති නිසා දැනෙන දුක, දැනෙන පීඩාව, ඔරොත්තු නොදෙන වේදනාව ඒක මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට කවදාවත් තේරෙන්නේ නැහැ. මොකද මනුස්ස ලෝකේ ජීවත් වෙන අය ඒ දුක විඳින්නේ නැති නිසා. මනුස්ස ලෝකේ කෙනෙක් එක දිගටම ආහාර නොගෙන උපවාසයක් කළත් ඉතා කෙටි කාලයක් තමයි ඒ දුක විඳින්න සිද්ධ වෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. මේ പ്രേත ලෝකවල ඉපදිලා අති දීර්ඝ ආයුෂ ලැබලා කර්මය නිසා නොමැරෙන නමුත් ආහාර පාන වලින් හිස් වෙච්ච දුක්ඛිත ජීවිත. දවසක් දෙකක් සුමානයක්ද? එහෙම නෙමෙයි පින්නතුනි. අවුරුදු 30-40000 ලක්ෂ ගණන් කෝටි ගණන් කල්ප ගණන් ආත්මවල සාපිපාසාවෙන් පෙළෙනවා. නමුත් මනුස්ස ලෝකේ කවදාවත් මේ දුක දැනෙන්නේ නැහැ.
ඒ නිසාම පින්නතුනි මේ කරුණ වර්තමානයේ ජීවත් වෙන හුඟක් දෙනෙක් පිළිගන්නෙත් නැහැ. මේ ප්‍රේතය සඳහන් කරනවා දන් දෙන්න දේවල් ඕන තරම් මට තිබුණා. නමුත් මං ඒවා වියදම් කරලා දන් දුන්නේ නැහැ. පින් කරන්න මට අවස්ථාවල් ඕන තරම් තිබුණා. ඒත් මම පිනට යමුනෙත් නැහැ. දන් දෙන්නේ නැතුව, සිල් ආරක්ෂා කරන්නේ නැතුව මා විසින් රැස් කළා දෙයක් අකුසල කර්මයක්. ආන්ගේ අකුසල කර්මයාගේ විපාකය දැන් මම හොයාගෙනම ඇවිල්ලා තියෙනවා. අද පසුත වෙනවා. ඒ වුණාට මට දැන් කරගන්න දෙයක් නෑ. පසුත වෙන එක විතරයි මට ඉතුරු. මේ විදිහට පින්නතුනි තමන්ගේ අතීත කතාවත් වර්තමාන කතාවත් බොහොම කෙටියෙන් සඳහන් කරපු මේ ධනපාල ප්‍රේතයා මේ වර්තමාන ආත්ම භාවයෙන් පස්සේ තමන්ට මොකක්ද වෙන්නේ කියන අනාගත ජීවිතය ගැන පැහැදිලි කළා. ප්‍රේතයා සඳහන් කරනවා මිත්‍රවරුනි තවත් මාස 4ක් ගියාට පස්සේ මගේ මරණය සිද්ධ වෙනවා. ඒ මරණයෙන් පස්සේ මම ඒකාන්තයෙන්ම අතිශය දරුණු දුක් වලින් පිරිච්ච අවීචි මහා නරකයට වැටෙනවා. එහෙම සඳහන් කරලා අවීචි මහා නිරේ ස්වභාවය පිළිබඳවත් විශේෂ විස්තරයක් මේ වෙලෙන්දන්ට කරනවා. මේ ප්‍රේතයා සඳහන් කරනවා මේ අවීචි මහා නරකය ඒ නරකයේ කොන් 4ක් තියෙනවා. දොරවල් 4ක් තියෙනවා. කොටස් වශයෙන් ප්‍රමාණ වලට බෙදලා තියෙනවා. යකඩ පවුරකින් වට කරලා තියෙනවා. යකඩ පියනකින් වහලා තියෙනවා. ඒ නරකයේ පතුලත් යකඩින්ම තමයි හැදිලා තියෙන්නේ. හාත්පස ගිනි ජාලාවන්ගෙන් පිරීලා තියෙනවා. ආන්ගේ අතිශයින්ම භයානක ගින්දරෙන් පිරිච්ච ඒ නරකයේ මම ඉපදිලා බොහෝ කාලයක් මම දුක් විඳිනවා. පාප කර්මයේ විපාකය මට විඳින්න සිද්ධ වෙනවා. ඒ කාරණාව මම හොඳටම දන්න නිසා මම දැන් මහත්සේ පසුතැවෙනවා. චිත්ත පීඩාවටපත් වෙනවා. නමුත් මා විසින් රැස් කරගත් අකුසල කර්මයන් මා විසින්ම වින්දනය කළ යුතුයි. එහෙම ප්‍රකාශ කරන ප්‍රේතයා මේ වෙළඳුන්ට අවවාදයක් කරනවා. මිත්‍රවරුනි මම උඹලට යමක් කියනවා. මුලින්ම උඹලට ආශිර්වාද කරනවා. යහපතක් වේවා. මේ අවස්ථාවේ මෙතන කොයිතරම් ප්‍රමාණයක් රැස් වෙලා ඉන්නවද? ඒ සියලු දෙනාම මගේ වචනය ඊටාම හොඳින් අහන්න. මිත්‍රවරුනි ඔබලා ප්‍රකට වශයෙන් හෝ අප්‍රකට වශයෙන් එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ප්‍රාණඝාත ආදී පස්පව් කරනවද? දස අකුසල් කරගන්නවද? මින් පස්සේ කවදාවත් එවන් අකුසල් කරගන්න එපා. ඒ අකුසලයේ අතිශයින්ම භයානකයි. මිත්‍රවරුනි ඒ ලාමක අකුසල කර්ම කවදාවත් තමන් කරන්නත් එපා. අනුන් ලව්ව කරවන්නත් එපා. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ අකුසලයන්ගෙන් ඈත් වෙන්න ඒක ඔබලට මහත් වූ යහපතක්. එහෙම නැතුව යම් කෙනෙක් මම වගේම කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැතුව අකුසල කර්ම කර කර ජීවත් වෙනවා නම් ඒ පාප කර්මයේ විපාකය
අතිශයින් භයානකයි. ඒ දුකින් අතමිදීමක් නැතුව යනවා. තමන් විසින් රැස් කරගත්ත අකුසල් වලින් බේරෙන්න තැනක් මේ ලෝකේ නෑ. තමන්ද යම් කර්මයක් රැස් කළේ ඒ සියලු කර්ම තමන් විසින්ම ගෙවලා ඉවර කරන්න ඕනේ. පින්තුනි ධම්මපද පාළියෙත් සඳහන් කරනවානි න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගති පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. අහසට වෙලා හිටියත් පාප කර්මයාගේ විපාකයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. සාගරයේ මැද්දට වෙලා හිටියත් තමන් කරගත් අකුසල කර්ම වලින් බේරෙන්න විදිහක් නැහැ. පර්වත ගුහාවකට ඇතුල් වෙලා හිටියත් ඒ කර්මයෙන් නම් මිදෙන්න විදිහක් නැහැ. යම් තැනක යම් දවසක අකුසල් කරනවද ඒ අකුසලයෙන් මිදෙන්න සුදුසු ප්‍රදේශයක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ කියන එක තමයි මේ ගාථා රත්නයේ අදහස. මේ ප්‍රේතයා මේ පිරිසට කියනවා මිත්‍රවරුනි උඹලා කවදාවත් උඹලගේ අම්මට විරුද්ධ වෙන්න එපා. මෑණියන්ට බොහෝම හිතවත් වෙන්න. මව්පියන්ට උපස්ථාන කරන්න. මවට වගේම පියාටත් තමන්ගේ පවුල් වල වැඩිහිටියන්ටත් කළ යුතු හැම සත්කාරයක්ම ශක්ති ප්‍රමාණයෙන් කරන්න. ශ්‍රමණයන් වහන්සේලාට සලකන්න. අති උතුම් ශ්‍රමණයන් වහන්සේලා උදෙසා දම් පින්කම් කරන්න. මෙතන සඳහන් කරනවා පේතවත්තු වර්ණනාවේ ශ්‍රමණයන් වහන්සේලාට පූජා පවත්වන්න. බාහිත පාපී වෙච්ච රහතන් වහන්සේලාට පූජා පවත්වන්න. ඒ පින්තුනි බාහිත පාපී කියලා කියන්නේ පව් බැහැර කරන ලද නිසා බාහිත පාපී කියලා කියනවා. මම විසින් මේ කියන විදිහට කුසල් කරලා ඔබලා සුගතියට යන්න. ඔබලා දෙව්ලොවට යන්න. ඒ සඳහා බොහෝසේ කුසල් රැස් කරන්න. පින්නතුනි මේ වෙලෙන්දු මේ ප්‍රේතයාගේ කියමන අහලා මේ ඇයිට ඇති වුණේ පුදුම සංවේගයක්. මහ දුකක් ඇති වුණා 55 අවුරුද්දක් තිස්සේ. සා පිපාසා දෙකින්ම පීඩා විඳිනවා. ඒ නිසාම මේ ප්‍රේතයාට අනුකම්පා කරලා තමන්ගේ ගැල්වල තියෙන භාජන අරගෙන මේ ප්‍රේතයාගේ කටට වක් හිතුවා. මේ ගැල්වල ගියපු පිරිස කොයිතරම්ද? ඒ සියලු දෙනාම මොනවා හරි භාජන අරගෙන සෑහෙන වෙලාවක් ප්‍රේතයාට වතුර සැපෙව්වා. සෑහෙන වෙලාවක් ඔහුට වතුර සපයලා කටට වක් කරලා මේ පිරිස ප්‍රේතයාගෙන් අහනවා ඔබට යම් සහනයක් සුවයක් දැන් ලැබුණද කියලා. ප්‍රේතයා සඳහන් කරනවා මේ වෙලාවේ ප්‍රේතයා සඳහන් කරනවා මෙපමණ පිරිසක් මෙතෙක් වෙලා මට මොනතරම් වතුර සැපෙව්වද? ප්‍රේතයා සඳහන් කරනවා ඔබ විසින් මගේ මුවට වත් කරන ලද ජලය එක බිඳුවක්වත් මගේ උගුරෙන් පහළට ගමන් කිරීමක් නම් උනේ නැහැ. එහෙම සඳහන් කරාම මේ සියලුම වෙලෙන්දු ඊ타ත්ම සංවේගයටපත් වුණා. කලකිරුණු ස්වභාවයෙන් යුක්තවම මේ ප්‍රේතයාගේ සාපිපාසා සංසිඳවන්න හැකි කිසියම් උපායක් තියෙනවද කියලා ප්‍රේතයාගෙන් නැවත ඇහුවා. මේ දුකින් ඔබව මුදව ගන්න අපිට කිසියම් ක්‍රමයක් තියෙනවද?
ප්‍රේතයා සඳහන් කරනවා මේ පාප කර්මය ඉවර වුණාට පස්සේ තථාගතයන් වහන්සේට එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දන් දෙන්න. දන් දීලා ඔබලා විසින් රැස් කරගන්නේ කුසල කර්මය මට දෙන්න. මම මේ പ്രേතාත්ම භාවයෙන් එහෙම වුණොත් මිදෙනවා. එහෙම සඳහන් කරාම ඒ වෙලෙන්දු නැවත ආපහු පිටත් වෙලා සවැත් නුවරට ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේටත් ප්‍රකාශ කරලා ඔවුන් තිසරණ සහිතව පන්සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේටත් භික්ෂු මහා සංඝරත්නයටත් සතියක් මුළුල්ලේ එක දිගට මහ දන් දීලා එයින් තමන් රැස් කරගත්ත මේ උතුම් පුණ්‍ය ධර්මයන් പ്രേත අපායේ දුක් විඳින තමන්ට මුණ ගැහිලා කතා කරපු ධනපාල ප්‍රේතයට අනුමෝදන් කළා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව මුල් කරගෙන එතෙන්ට රැස් වෙලා හිටපු සිව්වණක් පිරිසටම ධර්ම දේශනා කළා. බොහෝ දෙනෙක් ලෝභ ආදී මසුරුකම් අත්හැරලා දාන ආදී පුණ්‍ය කර්ම කරන්නේ අදහස් ඇති කරගත්තා. උන්නතුනි මේ සඳහන් කළේ මේ සංසාරයේ සැබෑ ස්වභාවයේ තොරතුරු. අතීතයේ ජීවත් වෙච්ච එවන් මහ ධනපතියන් මේ කුසල ධර්මයන්ගේ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගත්තේ නෑ. වගේම වර්තමානයේත් එහෙම අය ඕන තරම් මේ සමාජ ජීවත් වෙනවා. ඒ තමන් මේ කරගන්නේ තමන්ටම හානියක් කියන බව පිළිගන්න තරම් ඒ අයට ප්‍රඥාවක් නැද්ද කියලා හිතෙනවා. ධනය නිසා, කුලය නිසා, බලය නිසා, උගත්කම නිසා එක එක මාන්නකාරකම් වලින් හිත පුරවගෙන මාන්නාධික ජීවිත ගත කර ඉන්න අය වර්තමානෙත් අඩුවක් නැහැ කියලා සඳහන් කළා. නමුත් පින්නතුනි ඒ ධනයටවත් ඒ බලයටවත් ඒ නම්බුකාරකම් වලටත් ඒ හැකියාවන් වලටවත් මේ සංසාරේ අපි සුගතියට යවන්න පුළුවන්ද? දුකෙන් අත මුදවන්න පුළුවන්ද? තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දුකෙන් මිදෙන ක්‍රමයක්. ඒක තමයි ලෝකේ තියෙන එකම ක්‍රමය දුකෙන් මිදෙන්න. පින්නතුනි හිතලා බලන්නකෝ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක බ්‍රාහ්මණයෙක් හිටියා තෝදෙయ్య කියලා. තෝදෙయ్య කියලා කියන්නේ මහ පුදුම උගතෙක්. එදා රටේ හිටපු ආර්ථික විශේෂඥයා තෝදෙయ్య. නමුත් තෝදෙయ్య මැරිලා මොකද වුනේ? මරණයෙන් පස්සේ තෝදෙయ్య ඉපදුනේ සුනකෙක් වෙලා. තමන්ගේම ගෙදර. තෝදෙయ్యගේ කතාව මේ බණහන පින්නතුන් බොහෝ වෙලාවට අහලා ඇති. තෝදෙయ్య එදත් බුදුරජාණන් වහන්සේට අවමන් කළා. නමුත් එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දැක්කා තෝදෙయ్యගේ පුතාට මේ සංසාරයෙන් එතර වෙන්න පින් තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් සෝවාන් වෙනවා කියලා. හැබැයි තෝදෙయ్యගේ පුතාට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරට වැඩියොත් දැනට සුනකෙක් වෙලා ඉන්න තෝදෙయ్య ඊටත් වඩා භයානක මට්ටමකට වැටෙනවා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැක්කොත් සදාටම සතර අපායෙන් මිදෙන්න යම් කෙනෙකුට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ ඔහුට.
මොකද මේ ජීවිතෙන් ඒ උතුම් තැනට එන්න සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද? ඔහු කරපු ඒ කැපකිරීමට සාධාරණයක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වැඩියත් නැතත් සතර අපාය යන මිනිස්සු කොහොමත් යනවනේ පින්නතුනි. නමුත් තව පිරිසක් ඉන්නවා වැඩියොත් නිරේට යන එකෙන් බේරන්න පුළුවන්. ආන් එහෙම අය බේරන්න භාග්‍යතුන් වහන්සේ වඩින නිසා එයා මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලලා තෝදෙය බ්‍රාහ්මණයාගේ පුතා දැකලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය පසක් කරන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩිනකොට ඒ මානවකයා හිටියේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දැකලා අර සුනකයා බිරුවා. බුදුරජාණන් වහන්සේ සුනකයාට කතා කළා පෙර කාලේ නම කියලා. තෝදෙය එදත් ඔබ මට චෝදනා කළා. අදත් ඔබ මට බුරනවා. තවත් පව් කරලා කොහේ යන්නද හදන්නේ කියලා. ඒ කතාව ඇහුණ ගමන්ම අර සැප සහිත ඇඳන් වල පුටුවල සෝපාවල නිදාගත්ත මේ සුනකයා එතනින් බැහැලා ගිහිල්ලා අලුගොඩේ නිදාගත්තා. ගෙදර ස්වාමියා ඇවිල්ලා සුනකයා ගැන අහපුවහම ඒ හිටපු පිරිස සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ සුනකයාට ඔබේ තාත්තගේ නම කියලා කතා කළා. ඒ වෙලාවේ තමයි මේ යහනින් බැහැලා ගිහිල්ලා අලුගොඩේ නිදාගත්තේ කියලා. ඒ තරුණ මානවකයාට ලොකු කේන්තියක් ආවා. මගේ තාත්තගේ නම සුනකේකට පාවිච්චි කළේයි. මොකද ඒ අය හිතාගෙන ඉන්නේ තෝදෙය බ්‍රාහ්මණය හුඟක් උසස් තැනක ඉපදෙලා ඉන්නවා කියලා. කේන්තින් බුදුරජාණන් වහන්සේ හොයන්න ගියා. කරුණ කාරණා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ සියලු කරුණ ඔහුට දේශනා කළා. ප්‍රත්‍යක්ෂ වශයෙන් කාරණාව තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේ හේතු සඳහන් කළා. සුබමානෝකයා ඒ හේතු ඔස්සේ පරීක්ෂා කරලා සසර පිළිබඳව කලකිරුණා. එදා මේ රටේ ආර්ථික විශේෂඥයා වෙච්ච මගේ තාත්තා අද සුනකෙක් වෙලා ඉපදිලා. පින්නතුනි මොන උපාධිය තිබුණත් කොයි තරම් ධනෙ තිබුණත් රටේ රජකම් කළත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අවතීර්ණ වෙලා නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව ජීවිතේ ගොඩනගන්න නැත්තම් ඒ ඕනෑම කෙනෙකුට උරුම වෙන තැන් තමයි මේ තියෙන සතර අපාය. අපි හිතන්නේ අපිට එහෙම වෙන එකක් නෑ කියලා. පින්නතුනි අපේ ජාතක පාළියේ තියෙනවා අස්සක කියලා ජාතක කතාවක්. අස්සක රජුරුවන්ගේ බිසව උබ්බරි. උබ්බරි කියලා කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න සියලුම මනුස්ස කාන්තාවන් රූපයෙන් අභිභවනය කරපු කෙනෙක්. දේශනාවේ සඳහන් කරනවා සියලු මිනිස්යන් රුවින් අභිභවනය කළාට දෙවියන්ගේ රූපයට සමාන වෙලා නැහැ කියලා. රස් විහිදෙන ශරීරයක්. නමුත් අකාලේ මැරුණා. අස්සක රජුරවන්ට ඒක දරා ගන්න බෑ. අස්සක රජුරු විශේෂ රන් දෙනක් හදලා තමන්ගේ දේවියගේ දේහයේ එකට බහා තියලා විශේෂයෙන් හිඳවගත් ඖෂධීය තෙල් ඒ දෙනට වක් කරලා රජුරුවන්ගේ ඇඳ ළඟ තියාගෙන කන්නේ නෑ බොන්නේ නෑ නාන්නේ නෑ දේවිය දිහා බලාගෙන රජුරු අඬනවා. මේ කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ හිමාලයේ ධ්‍යාන භාවනා වඩනවා. එක දවසක් මහ බෝසතාණන් වහන්සේ
උදේ පාන්දර අවදි වෙලා ආලෝකයේ විහිදුවලා ලෝක ධාතුව දිහා බැලුවා. මොකද මේ කාලෙත් පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී මහ බෝසතාණන් වහන්සේ දැක්කා අස්සක රජුරුවපත් වෙලා ඉන්න දුක. රජුට පිහිට වෙන්න ඕන කියලා හිතුවා. අහසට පැන නැගලා අස්සක රජුරුවන්ගේ මංගල උද්‍යානයේ මංගල ගල්තලාව මත මහ බෝසතාණන් වහන්සේ හරියට රන් පිළිමයක් වගේ වැඩ ඉන්නවා. මේ වෙලාවේ මේ උයන හරහා ගමන් කරනවා අස්සක රජුරුවන්ගේ ඇමතිවරයෙක්. බෝසතාණන් වහන්සේ දැකලා ළඟට ඇවිල්ලා කතා කරලා වන්දනා කළා. මහ බෝසතාණන් වහන්සේ අහනවා මානවකේ කොහොමද ඔබලගේ රජුරු හොඳින් ධාර්මිකව රාජ්‍ය කටයුතු කරනවද? රජුරුත් කුසල ධර්මයන්හි නියැලීලා කටයුතු කරනවද? මේ ආදී කාරණාවල් අහනකොට අර මානවකයා සඳහන් කළා එහෙමයි ස්වාමීනි. ඊ타ත්ම ධාර්මිකයි. මොම ගුණවත්. නමුත් මේ කාලේ දේවිය මැරිලා නොකා නොබී අඬනවා. දවස් 7ක් ගත වෙලා. මෙහෙම ගියොත් අපට රජෙකුත් නැති වෙයි. ස්වාමීනි ඔබ වහන්සේලා වගේ සිල්වතුන් වහන්සේලා වැඩ ඉන්නකොට මෙවන් රජවරුන්ට එහෙම මැරෙන්න දෙන්න පුළුවන්ද? ස්වාමීනි අපේ රජුරවන්ට පිහිට වෙන්න කියලා. මේ වෙලාවේ මහ බෝසතාණන් වහන්සේ සඳහන් කළා මානවකය ඔබේ රජු මම හඳුනන්නේ කියලා. පුළුවන් නම් මෙතෙන්ට එක්කෙන්න කිව්වා. අමාත්‍යවරයා වහවහාම ගියා. රජුරවන්ට කතා කළා. මහරජය අපේ දේවිය යම් තැනක ඉපදිලාද? යම් විදිහේ ජීවිතයක් ගෙවනවද? ඒ දේවිය ඉපදිලා ඉන්න තැනත් කියලා. අවශ්‍ය නම් දේවිය ගෙන්න ගන්න පුළුවන්. දේවියගේ හඬින් කතා කරවන්න පුළුවන්. මහ බල තියෙන ඍෂිවරයෙක් මේ වෙලාවේ උයනේ ඉන්නවා. මහරජය අපි ඒ ඍෂිවරයා මුණ ගැහෙන්න යන්න. අස්සක රජුත් කල්පනා කළා දේවියගේ හඬවත් අහන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? රජුත් ගමනට සූදානම් වුණා. මහ බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා රජුරෝ රථයෙන් බැහැලා බෝසතාණන් වහන්සේට වන්දනා කරලා කතා බහ කරමින් ඉන්න අතර මහ බෝසතාණන් වහන්සේ කරුණු කාරණා ඇහුවා. රජුරෝ සඳහන් කළා තමන්ගේ දුකට හේතුව. මහ බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා මහරජය දන්නවද දේවිය දැන් කොහෙද ඉන්නේ කියලා? නෑ ස්වාමීනි. ගොම කුරුමිනියෙක් වෙලා. රජුරෝ කියනවා රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච මේ තරම් ලස්සන මගේ බිසව මැරිලා කොහොමද ගොම කුරුමිනියෙක් උනේ? මට පිළිගන්න බෑ ස්වාමීනි ඒක. මහ බෝසතාණන් වහන්සේ සඳහන් කළා මහරජය එක්කන් එන්නද මෙහාට කියලා. හොඳයි කිව්වා. බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් අදිෂ්ඨාන කළා උයනට එන්න. ගොම කුරුමිනියෙක් වෙලා ඉන්නේ. කුරුමිනියෝ දෙන්නෙක් උයනට එනවා. ගොම ගුලි දෙකක් රෝල් කර කර තමයි එන්නේ. ඔබ ගොම කුරුමිනියෝ දැකලා තියෙනවනේ. එයින් ඉස්සර වෙලා එන්නේ එදා රජුරුවන්ගේ බිසවගේ වර්තමාන ස්වාමියා. පිටිපස්සෙන් ඉන්නේ අස්සක රජුරුවන්ගේ රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච බිරිඳ. මහා බෝසතාණන් වහන්සේ අස්සක රජුරුවන්ට පෙන්වුවා මේ ඉන්නේ ඔබේ දේවිය කියලා. කීයටවත් පිළිගන්නේ නැහැ. ආන්ගේ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ අහනවා මහරජය කතා කරවලාම පෙන්වන්නද කියලා. එහෙමයි. බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා මනුස්ස භාෂාවෙන් කතා කෙරුවා. ඇගෙන් තොරතුරු ඇහුවා. උයන ගැන දන්නවද කියලා ඇහුවා. ඇය කියනවා දන්නවා ස්වාමීනි. අස්සක රජුරුයි මමයි
මේ උයනේ ඇවිදපු නැති තැනක් නෑ. මේ උයනේ අපි දෙන්න මොන තරම්නම් විනෝද වෙලා ඇද්ද? මට මේ උයන හුඟක් හුරුයි. මේ කතාවල් රජුරු අහගෙන නැවත බෝසතාණන් වහන්සේ අහනවා අස්සක රජුරවන්ට තවත් එදා වගේම ප්‍රියයිද කියලා. ඒ සඳහන් කරනවා නෑ ස්වාමීනි. දැන් මම ඉන්නේ වෙන ජීවිතයක. එදා නම් මං අස්සක රජුරවන්ට බොහොම කැමතියි. නමුත් දැන් මගේ ආලේ තියෙන්නේ මේ කුරුමිනියට. මේ තමයි දැන් මගේ ජීවිතේ, මේ තමයි මගේ ස්වාමියා. එදා අස්සක රජුරවන්ට මම බොහොම ලෙන්ගතු බව ඇත්ත. නමුත් අද අස්සක රජුරවන් ගැන මට හැඟීමක්වත් නැහැ. ස්වාමී, අවශ්‍ය නම් අස්සක රජුරුව මරලා ඕනනම් මට පුළුවන් අස්සක රජුරුව මරලා රජුරුවන්ගේ ලේ අරගෙන ඇවිල්ලා ඒ ලේ වලින් මගේ ස්වාමියාගේ පාද දෝවණය කරන්නත් මට පුළුවන්. අස්සක රජුරවන්ට වඩා මම මොහුට ඒ තරම්ම ලෙන්ගතුයි. ඉතින් රජුරුව පින්නතුනේ ඒ වෙලාවෙම දේහේ මාලිගාවෙන් පිට කරවලා ආදාහනය කෙරෙව්වා. රජුරුව ඉස හොදලා නාගෙන මාලිගාවට ගිහිල්ලා කරුණු කාරණා තේරෙන්නේ නැහැ. සසර පිළිබඳව අවබෝධයක් නැහැ. තවත් කාන්තාවක් විවාහ කරගෙන රජුරුව රාජ්‍ය කරමින් ගියා. නමුත් ප්‍රඥාවන්තයෙක් නම් මොනව කරයිද? එක කාන්තාවක් මැරිලා දවස් 7ක් විඳපු දුක තවත් කාන්තාවක් අරන් ආවහම ඈත් හදිස්සියේ අකාලේ මැරුණොත් මේ දුක ආයෙත් උරුමයි. එතකොට රජුරුව මේ ගෙනල්ලා තියාගත්තේ දුකක් නෙමේද? ඔබ හිතන්නකෝ එදිනෙදා තමන්ගේ ජීවිතය තුළ අපි පරිහරණය කරන දේවල් පිළිබඳව අලුතෙන් අපි බඩමුට්ටු ගේනවා තමයි. නමුත් උන්නතුනේ ගේන්න එකතු වෙන්නේ gedara මෙතෙක් කල නොතිබිච්ච දුක්ඛන්දරාවක්. රැස්වීම දුකයිනේ. අපි හිතන්නේ රැස්වීම සැපයි කියලා. නේ රැස්වීම දුකක්. මෙතෙක් ජීවිතේ නොතිබුණු අලුත් කරදරයක් තමයි අලුත් යමක් ජීවිතයට එකතු වෙනවා කියලා කියන්නේ. යමක් එකතු වීමෙන් ඇති වෙන්නේ අලුත් කරදරයක්. ඉතින් අපි උත්සාහ කරන්නේ කරදර වලින් ඈත් වෙන්නනේ. නමුත් සාමාන්‍ය සත්‍යය කරන්නේ කරදර ගෙනල්ලා පුරව ගන්න එක. ඉතින් අස්සක රජුරුත් ඒක නෙමෙයිද කළේ? මහා බෝසතාණන් වහන්සේගෙන් බණ අහලා දේවිය මැරිලා මෙච්චර කල් දුක් විඳලා රජුරුවක තේරුම් අරගත්තේ නෑනේ. පුණ්‍යතුනි, ඒක අස්සක රජුරවන්ට විතරද එහෙම වෙලා තියෙන්නේ? මේ කියපු කාරණාවල් වලට අනුව අපේ ජීවිත කොච්චර වෙනස් වෙන්න වෙයිද? මිනිස්සු ඉවක් බවක් නැතුව පව් කරනවා. සුළුපටු අකුසල්ද මිනිස්සු රැස් කරන්නේ. අවුරුදු කෝටි ගණන් වලින් ගෙවන්න වෙන තරම් පව් තමයි මිනිස්සු ජීවිතවල රැස් කරගන්නේ. මිනිස්සුන්ට මේ අකුසලයේ බලවත් කියලා සඳහන් කළාට, කර්මයේ බලවත් කියලා සඳහන් කළාට ඔක තේරෙන්නේ නැත්තේ මං හිතන්නේ කරලා ඉවර වෙනකොට එවලෙම ප්‍රතිඵල හම්බ වෙන්නේ නැති හින්දා වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ පින්තුනි. අපිට කවදාවත් ජීවිතේ කරගන්න බැරි පරපතල අකුසල් කරපු අය මේ ලෝකෙ හිටියා. එක්කෙනෙක් තමයි දේවදත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව මතට මහ විශාල ගලක් පෙරළුවා. බුද්ධානුභාවයෙන් භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා වුණා. නමුත් ඒ ගල් වලින් නැගුණ එක ගල් පතුරක් සිරිපතුලේ වැදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ලේ කැටි ගැසීමක් සිද්ධ වුණා. ආනන්තරීය පාප කර්මයක් නේද? ආනන්තරීය පාප කර්මයක් කරලත් කිසිම කරදරයක් නැතුව දේවදත්තයන් වහන්සේ පන්සලට ගියා නේද පින්නතුනි? තමන් වැඩ ඉන්න තැනට. කවුරුවත් කරදර කළාද භාග්‍යතුන් වහන්සේට හිංසා කරලා ඔබ ඉන්නේ කියලා?
නෑ එහෙම කරන්න කෙනෙක් ඉදිරිපත් උන්නේ එහෙම දෙයක් උනේ නෑ. ඉතින් ඒකෙන් කියන්න හැදුවේ ඒ තරම් බරපතල කර්ම කරලවත් ඒවලේ විපාකයක් හම්බුනේ නැත්තම් අපි කරන කර්ම වලට පින්නතුනි කරලා ඉවර වෙනකොට විපාක හම්බ වෙන්නේ නෑ. මේ ජීවිතේනුත් ඒ කර්ම වලට යම් විපාකයක් මතු දවසක Tamanට ලැබෙන්න පුළුවන්. නමුත් මරණින් මත්තේ ඒ කරගත් අකුසල් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවමයි. ආන් ඒ නිසා අකුසලයෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයට රැකවරණයක් තමන්ම හදන්න ඕනේ. අපේ ජීවිතයට වග කියන්න ඕනේ අපි. වෙන කවුරුවත් ඒක කරන්නේ නැහැ පින්නතුනි. නමුත් මේ වෙනකොට බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිලත් අපි කොච්චර පව් කරලා තියෙනවද? අපි පින් කරන්නේ හරි අඩුවෙන්. හරි උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩි කාලයක් අරගෙන අපි පව් කරනවා. බුදුරජාණන් වහන්සේ කොයිතරම් කරුණු දේශනා කළත් අපිට ලොකු විශ්වාසයක් ධර්ම රත්නය ගැන නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ හැර මට මේ ලෝකේ වෙන සරණක් නැහැ කියලා හරියටම පිළිහිටපු අය කවුද ඉන්නේ? කීයෙන් කී දෙනෙක් දැක්ටි? ආරක්ෂාව උදෙසා වෙන වෙන සරණ හොයන අය කොච්චර ඉන්නවද ලෝකේ? හිතලා බලන්න මේ කාලේ. ආරක්ෂාව උදෙසා මොන තරම් සරණ හොයනවද කියලා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. සමහර අය කියනවා ධර්මයේ ඔහොම සඳහන් කරලා තිබුණට ඔව ප්‍රායෝගික නෑ කියලා. සමහර අය සඳහන් කරනවා ධර්මයේ නම් තියෙනවා තමයි. නමුත් ඔව කරන්න බෑ කියලා. කරන්න බැරි නම් දේශනා කරන්නේ නෑනේ. මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් අතට හම්බ වෙච්ච නිවන කෝටි ගණන් ආත්ම වලින් අත්හැරලා මේ සංසාරේ ඇවිදගෙන ආවේ ඔබට මට කරදර කරන්න නෙමෙයිනේ පින්නතුනි. අපිට සහනයක් සලසන්නයි මේ සංසාරේ ඉච්චර දුර ආවේ. ඉතින් තමන්ගේ නිවනත් අත්හැරලා ආවේ අපිට සහනයක් සලසන්න නම් අපිට කරන්න බැරි දේවල් නෙමෙයි දේශනා කළේ, පුළුවන් දේවල්. බැරි දේවලුත් තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒවා එක එක මට්ටම් වලින් දේශනා කළේ. ප්‍රමාණ වලින්. හැමෝම මේ ප්‍රමාණය කළ යුතුයි කියලා කාරණාවක් නෑ. නිති පන්සිල් ආරක්ෂා කරන්න දේශනා කළා. උපෝසත දවසේ 8 සිල් ආරක්ෂා කරන්න ඊට වැඩි සීලයක් ආරක්ෂා කරන්න දේශනා කළා. නමුත් ගිහි පින්නතුන්ට දස සීලයකුත් තියෙනවා. හැබැයි සාමණේර දස සීලය ආරක්ෂා කරන්න කියලා කිව්වේ නෑ. උපසම්පදා සීලය ආරක්ෂා කරන්න කියලා දේශනා කළේ නෑ. මේ සිල් ගුණ පුරාගෙන යනකොට තවත් සම්පූර්ණ කරන අතිරේක ගුණධර්ම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වාගේ ගුණධර්ම අනිවාර්යෙන් වැඩි යුතුයි කියලා දේශනා කළේ නෑ. වඩන්න පුළුවන් නම් හොඳයි. නිත්‍ය සීලය පන්සිල් ගිහි කෙනාගේ තිසරණ විතරයි නම් තියෙන්නේ. යම් ප්‍රමාණයකින් අර්ධ බෞද්ධයි. තිසරණයි පන්සිලුයි දෙකම තියෙනවා නම් ඒ බෞද්ධකම සම්පූර්ණයි. යමෙක් ළඟ තිසරණත් නැද්ද, පන්සිලුත් නැද්ද, මරණින් පස්සේ නිරයට යන්න තියෙන ඉඩකඩ 99%කටත් වඩා වැඩි. 100%යි කියලා කිව්වොත් වැරදි නෑ. නමුත් මේ අකුසල කර්මපත මරණ මොහොතේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරේගාමී කරනවා. ඉතින් තිසරණත් නැත්තම් පන්සිලුත් නැත්තම් කොහෙවත් රැකවරණයක් නැහැ. සතර අපාය විතරමනේ උරුම.
පන්සිල් කියලා කියන්නේ මේ සංසාර ගමනේ Tamanට හම්බ වෙලා තියෙන හොඳම රක්ෂණයක්. ඉතින් අපි රක්ෂණයක් යොදාගන්නේ රැකවරණයක් වෙනුවෙන්, පහසුවක් වෙනුවෙන්. ඔබ ළඟ තියෙන නොඑක් දේවල් රක්ෂණය කරලා තිබුණට බලන්නකෝ මේ සංසාර ගමන තුල ඔබට රක්ෂණයක් තියෙනවද කියලා. නැත්තම් රක්ෂණය වෙන්නේ ඉක්මනට. එහෙම වෙලා ආරක්ෂාව හදාගන්න. ආපදාවත් ළඟ, මරණය කොහොමත් අපි ළඟ. නමුත් මේ කාලේ විවිධ පැතිකඩවල වලින් යන තැන මාරයා පස්සෙන් වගේ. ඒකෙන් බේරෙන්න කොච්චර දේවල් කරනවද? මුඛ ආවරණ පළඳිනවා, අත් සෝදනවා, විස බීජ නාශක පාවිච්චි කරනවා. මේක දේවල් කරගෙන යනවනේ මේ කාලේ අපි හැමෝම. ආපදාවක් තියෙනවා. වසංගතයක් ඇවිල්ලා. කොයි වෙලාවෙ වැළඳෙයිද දන්නේ නැහැ. වැළඳුනාය කී දෙනෙක් මැරෙයිද කියලා දන්නේ නැහැ. මැරෙන ලයිස්තුවේ මමත් ඉන්නවද කියලා දන්නේ නැහැ. කමක් නැහැ. කරන්න දෙයක් නැහැනේ. ලෝක වසංගතයක්. මෙවන් වෙලාවල් වල බේරෙන්නම බැරි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිල්වත් වෙන්න කියලා. ඉතින් ඔබ සිල්වත් වෙන්න උත්සාහ කරන්න. ඒ ආපදාව හරියටම කළමනාකරණය කරගන්න. ඒක තමයි ඔබට කරන්න තියෙන හොඳම දේ. පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ කරුණ ජීවිතයට එකතු කරගෙන සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් නිර්මාණය කරගන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි, ඔබ අප සියොදනා කෙනෙක් සිටින් එතුම් සදර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් මේ උතුම් වූ ධර්ම දේශනාව උතුම් නිර්වාණය පිණිස හේතු වාසනා වේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ ගුවන්විදුලියේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මරන්දී තිත්ත සඳහන් ධම්සුම් මාලාවේ තවත් එක් සදර්ම දේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා. පිනතොබ සමට සම්මා සම්බුදු සරණයි.